අපිට අපව වාග්යවන්තයන් කළා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි ඒ දෙවියන් වහන්සේ දෙස බලාගෙන මේ ගමන යමු. මේ වෙලාව උන්වහන්සේට බාර කරමින් මේ ගීතිකාවට අපි සහභාගී වෙමු. හැමෝම මියුට් කරගන්න තමන්ගේ මයික්ස් වීඩියෝස් ටික ඔන් කරගන්න. වීඩියෝස් ඔන් කරගන්න මොකද අපි සභාවට ඇවිල්ලා ඉන්න නිසා අපි සියලු දෙනාම සභාවක ඉන්නවා වගේ අපිට දැනෙන්න ඕනේ. ඒ නිසා ඒ විදිහට කරන්න.
ඒවා ක්‍රියාවට නංවන්නෝ වෙන්න කියලා ස්වාමීන් වහන්සේ කියනවා. කිතුණු එකමුතු උදෙසා ජීවිතයේ ආඥා හුදෙක් අසන්නෝ නොව වචනය ක්‍රියාවට නංවන්නෝ වෙන්න කියලා ස්වාමීන් වහන්සේ අද අපිට කියනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී දේව වචනය අහනකොට ඒ අපේ දෙසවනට ඇසෙනකොට ඒවා අහගෙන නිකන් ඉන්නේ නැතුව අපි උත්සාහ කරමු ඒ වචනය අනුව ජීවිතය ගත කරන්න වෙන්නට. ඉතින් මේ අද දවසේදී අපි කියවන අපි අහන ගීතිකා ඒ වගේම ඒ බයිබල් කොටස් ඇහෙනකොට ඒ වගේම දේව වචනය අසනකොට පණිවිඩය අසනකොට අපි ස්වාමීන් වහන්සේ අපිට මොනවද කියන්නේ කියලා මේ උදෑසන තේරුම් ගන්න උත්සාහ කරමු. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙන්න. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙන්න. දෙවිඳුන්ට ආශිර්වාද වේවා. එතුමන්ගේ රාජ්‍ය සදාටම ආශිර්වාද වේවා. මේ වෙලාවේදී නිශ්චලව සිටිමින් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිත් පිරිසිදු කරගනිමු. මේ දේව මෙහෙයට සූදානම් වෙමු. ඔබ දන්නවා නම් මේ යාඥාව මුමුණන්න සියලු බල ඇති දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සියලු හිත් ප්‍රකාශය ඔබ වහන්සේ සියලු පැතීම් දැනේ ඔබ වහන්සේගෙන් කිසි රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්සේ අප විසින් ඔබ වහන්සේට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබ වහන්සේගේ ශුද්ධ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේගේ ශුද්ධාත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. මේ වෙලාවේදී ඒ පිරිසිදු කර ගැනීමත් සමගම දෙවියන් වහන්සේ ඉදිරියේ මේ නිශ්චලතාවය තුල සිතින් වචනෙන් ක්‍රියාවෙන් දෙවියන් වහන්සේට විරුද්ධවත් අපගේ සහෝදරයාට සහෝදරියට විරුද්ධවත් කළා වූ පාපයන් ගැන සිහිපත් කරමු. ස්වාමීන් නැවත වාරයක් මම මේ පාපය නොකරමි සමිඳුනි. මට නැවත වාරයක් ඒ පාපය කරන්නට ඉඩ දෙන්නට එපා සමිඳුනි කියලා අපි අපේ හදවත් තුලින් වහන්සේට සම්බන්ධ වෙමින් උන්වහන්සේට කියමු. සමිඳුනි කරුණා කළ මැනව සමිඳුනි කරුණා කළ මැනව සමිඳුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව සමිඳුනි කරුණා කළ මැනව සමිඳුනි කරුණා කළ මැනව
සමිඳුනි කරුණා කළ මැනව අනුග්‍රහය හා කරුණාවෙන් පූර්ණ දෙවිඳානෝ ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා ආමෙන්. ඒ අපට සුවය දුන්නා වූ අපට කමාව දුන්නා වූ අපව සියලු පාපයන් වලින් නිදහස් කළා වූ ඒ දෙවියන් වහන්සේට අපි සුර දූත ගීතයෙන් ප්‍රශංසා කරමු, උන්වහන්සේට මහිමය ගෙන දෙමු. දෙවිඳුන් හට අති උස් තැන තෙද බල මහිමය නිරතුරු ඇති වේවා. එතුමන් රුව සැම මිනිසුන් කෙරෙහිද මිහි පිට සාමය ඇති වේවා. සමිඳුනි දෙවිඳුනි සග රජ පිය දෙවි සෞබල ඔබ අපි පස සම්වා. සමිඳුනි දෙවිඳුනි සග රජ පිය දෙවි සෞබල ඔබ අපි පස සම්වා. එකදා පුත් දෙවි ජේසුනි ඔබ හා සුද අත් දෙවි හට තුති වේවා. සමිඳුනි එකදා පුත් ජේසු දෙවිඳුනි හිතු හිමි පැටලු පොවුන් සුරිනි. ලෝ පව් මුදනා පියතුමගේ පුතු අප හට නිරතුරු වී කුළුනි. පිය දෙවි දකුණත වැඩ හිඳිනා හිමි අප යදුමට ඔබ දෙන් සවනි. පිය දෙවි දකුණත වැඩ හිඳිනා හිමි අප යදුමට ඔබ දෙන් සවනි. සුද අත් හා වැජබෙන කිතු ඔබ සමි නිමලයි අති උතුමැයි හිමිනි. නිමලයි අති උතුමැයි හිමිනි. අපි මේ වෙලාවේදී සියලු දෙනාම අද දවසේ නියමිත කැටියාඥාවෙන් යාඥා කරමු. මෞංකාර වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ එකම පුතුණුවන් වූ අපගේ ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපගේ ස්වභාවය වැළඳගෙන දිවි පුදා ඔබ වහන්සේගේ කැමැත්තට අවනත වූසේක. උන්වහන්සේගේ බහැපත් කමේ ආදර්ශය අනුව කුරුසිය මාර්ගයේ බහැපත් කමින් ගමන් කරන්නට අපහට සහාය වූ මැනව. අපගේ නොදැනුවත්කම අවබෝධ කරගන්නට හා වරද පිළිගන්නට තරම් බහැපත් කමක් හා එහි අවශ්‍යතාවය වටහා ගැනීමේ හැකියාවක් අපහට දුන මැනව. අපගේ දැනුම ගැන අහංකාර කමින්ද පූර්ව නිගමනයෙන් අපගේ පෙළපත හා ජයග්‍රහණයන් පිළිබඳ උඩුහු කමෙන්ද අප මුදාගත මැනව. අප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින්ම ඉල්ලා සිටිමු. ආමෙන්. මේ වෙලාවේදී අපි දේව වචනයට සවන් දෙමු. පැරණි ගිවිසුම් කියවීම. පැරණි ගිවිසුම් කියවීම. द्वितीय नीति संग्रहය හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ දක්වා සහ හයවෙනි පදයේ සිට නවවෙනි පදයේ දක්වා ඊශ්‍රායෙල් වරුන්ට උපදෙස් දීම. මෝසෙස් ඊශ්‍රායෙල් වරුන්ට කතා කොට මෙසේ කීය.
ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳානන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගෙන එහි ජීවත් වන පිණිස ඔබ විසින් ඉටු කළ යුතු මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට ඊශ්‍රායෙල් වරුනි දැන් ඉතින් සවන් දෙන්න. මා ඔබට අනකල ඔබේ දෙවියන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර ඒවායින් කිසිවක් අඩු නොකර ඔබ ඒවා පිළිපැදිය යුතුයි. ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැනවත්කමත් නැනවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැලවෙන විට මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනග කෙතරම් පැනවත්ද නැනවත්ද කියා ඔවුන් විස්මපත් වනු ඇත. අපේ දෙවි සමිඳුන් වහන්සේගෙන් අප අයදින සියල්ලෙහිදී උන්වහන්සේ අපට ලංව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ලංව සිටින්නේද? මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතුව පවතීද? පරිස්සම් වන්න. ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත් දිවි ඇතිතාක් ඒවා ඔබේ සිතින් පහවී නොයන පිණිසත් ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට තුති වේවා. අපි දැන් නව ගිවිසුම් කියවීම සඳහා යොමු වෙමු. නව ගිවිසුම් කියවීම. දෙවන කියවීම ජාකෝබ් පළවන පරිච්ඡේදයේ 17 වන පදයේ සිට 27 වන පදය දක්වා. සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැසෙන්නේය. අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවයේ වචනයෙන් අප ඉපදවූසේක. මගේ ප්‍රේමවන්ත සහෝදරයනි, නුඹලා මේක දන්නහුය. නමුත් එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේ. එහෙයින් සියලු කිලුටුකම්ද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණ ගලවන්නට පුළුවන් වූ ඊටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගනිල්ලා. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වයල්ලා. මක්නිසාද යමෙක් වචනය අසන නොමුත් ඒ පිළිපදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මිනිසෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මිනිසෙක සිටියේදැයි එවලීම මතක නැති කරයි. නමුත් නිදහස් කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්නේය. යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙකයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලිටු වූ භක්තිය නම් මව්පියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීමත් ලෝකෙන් කිලිටු නොවන ලෙස තමාම ආරක්ෂා කර ගැනීමත්ය. දේව වාක්‍යය මෙසේය. දෙවිඳුන්ට තුති වේවා. අපි මේ වෙලාවේදී සුදෝ සුභාරංචියට සූදානම් වෙමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා.
ශුද්ධ වූ සුභාරංචිය ශුද්ධවර මාක්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 7 වන පරිච්ඡේදයේ පළමු වන පදයේ සිට 8 වන පදයේ දක්වාත් 14 15 වන පදත් 21 වන පදයේ සිට 23 වන පදයේ දක්වාත් ප්‍රකාශ වන සුභාසනයට සවන් දෙන්න. සමීදුනි ඔබ හට වේ බල පැරකුම් සමීදුනි ඔබ හට වේ බල පැරකුම්. තවද ජෙරුසලමෙන් පරිසවරු ඇතැම් විනයදරයන් සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන් අපවිත්‍ර අත්වලින් එනම් වත්පිළිවෙත් අනුව නොසෝදා කෑම කනවා දුටුවෝය. පරිසවරුත් සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත්සෝදාගෙන මිස කෑම නොකන්නෝය. වෙළඳ පොලේ සිට ආවිට දෝවණය නිමවා මිස ඔවුහු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායන් නැත. එනම් පිඟන්, කලගෙඩි සහ ලෝකඩ හැලිවලන් සේදීමය. පරිසවරුද විනයදරයෝද උන්වහන්සේ අමතා ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දයි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් කෛරාටිකේනි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කීමේ දිවස් රැකිය මැනවින් ඔබට ගැලපේ. මුවින් මේ සෙනග මට ගරු කරති. සිතින් නම් මගෙන් දුර්ව සිටිති. මිනිස්සවා දෙව්දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවතලා මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් පිළිපදින්නු යයි වදාළසේක. උන්වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා ඔබ හැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලසනු ලබයි. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා, කාමරාග, සොරකම්, මිනීමැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේයයි වදාළසේක. කීර්ති සමුදුන්ගේ සුභාසන මෙසේය. කිතු හිමි වේකිත් පැසසුම් කිතු හිමි වේකිත් පැසසුම්. අද දවසේදී සුභාරංචිය කියවීමට පරිසිවරෙක් වගේ කෙනෙක් ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ඉන්දික සහෝදරයා කොවිඩ් රෝගයෙන් මිදිලා මේ ආකාරයෙන් අපිට සුභාරංචිය කියවන්නට මේ සතියේ ඉරුදින ඉදිරිපත් වීම ගැන. මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගෙන් දුරුව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගෙන් දුරුව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. සුදෝ මාක් 7:6b සිට 7 අපි යාඥා යුක්තව සිටිමු. ආදරණීය දෙවියනි, අපට මේ උදෑසන ඔබ වහන්සේගේ මඟ පෙන්වන්න, අපගේ ජීවිත ඔබ වහන්සේගේ වචනය දෙස බලන විට විනිවිද පෙනෙන්නට සැලැස්සුව මැනව. ශුද්ධාත්මයන්ගෙන් අප ආලේප කළ මැනව. අප එකම මඟ පෙන්වන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍ර වූත් අපගේ ස්වාමීන් වූත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නමින්ය. ආමෙන්. නැවත වාරයක් මම මේ කොටස කියවන්නම්. ඒක ඉතාමත් ලස්සනයි. මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගෙන් දුරුව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. මේ වචනය තුලින් සමිඳුන් වහන්සේ අපට කියන්නේ කුමක්ද? ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි,
සුදු මාගේ සුභාරංචියේ ජේසු පිළිබඳව කෙලින්ම කතා කරන සුභාරංචියක්. වැඩිය වටා පිටා යන්නේ නැහැ, විස්තර වැඩි දෙන්නේ නැහැ. නමුත් ජේසුගේ ජීවිත ක්‍රමය ගැන උන්වහන්සේ පිළිබඳව සුදු මාක් ඉතාමත් ලස්සනට කෙටියෙන් සංක්ෂිප්තව අපට කියා දෙනවා. මේ අපගේ ගැලුම් කාර්යයන් මේ සුභාරංචිය පුරාවටම සුද්ධ ලියවිලි වල තිබෙන නීති රීති කඩන බව පරිශිවරු ලියන්නෝ මේ සුභාරංචිය තුල කොයි වෙලෙත් යේසුස් වහන්සේට චෝදනා කරනවා. සුදු මාක්තුමාගේ සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ 16 මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ පෞකාරයන් හා අයකැමියන් සමග ආහාර වළඳනු දුටු පරිශිවරුන්ගේ පක්ෂයේ විනයදරයෝ බලන්න උන්වහන්සේ අයකැමියන් හා පෞකාරයන් සමග කන බොන හැටිත් ශ්‍රාවකයන්ට කීහ. එතකොට යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ යසා රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට යයි වදාළසේක. එතකොට දෙවනි පරිච්ඡේදයේ මාක් දෙවනි පරිච්ඡේදයේ 18 19 20 පදවල මෙන්න මෙහෙම කියනවා. වරක් යොහන්ගේ ගෝලයෝද පරිසිවරුද උපවාසයේ යෙදුනාහ. එවිට සමහරෙක් යොහන්ගේ ගෝලයෝද පරිසිවරුන්ගේ ගෝලයෝද උපවාස කරති. ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දයි යේසුස් වහන්සේගෙන් ඇසූහ. උතුරු උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළසේක. මනාලයා ඔවුන් සමග සිටියදී ඔහුගේ ඥාති මිත්‍රයාදීන්ට උපවාස කළ හැකිද? මනාලයා ඔවුන් සමග සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකිය. එහෙත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේදී ඔවුන් උපවාස කරනු ඇත. තවදුරටත් ඉස්සරහට ගියොත් සුදු මාක් 2:23 සිට 27 දක්වා මෙන්න මෙහෙම කියනවා. තවද උන්වහන්සේ සබත් දිනේදී වෙල්යායක් මැදින් වඩින විට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. පරිචිවරු ඒ දැක බලන්න ඔවුන් සබත් දිනේහි නොකට යුත්තක් කරන්නේ මක් නිසාදයයි උන්වහන්සේගෙන් ඇසුව. එතකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ උත්තර දෙමින් දාවිත් රජ තමාටද සිය පිරිවරටද කෑමට කිසිවක් නැතිව බඩගිනි වූ කල දේ එනම් අබියාතර නායක පූජකව සිටියදී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවකු නොකෑ යුතු පිදු රොටි කා සිය පිරිවරටත් දුන් වග ඔබ කවදාවත් කියවා නැද්දයි ඇසූසෙක්. උන්වහන්සේ උන්ට කතා කොට සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසාය, මිනිසා සබත උදෙසා නොවේ. ප්‍රේමවන්තයනි, මේ අපගේ ගැලවුම් කාර්යය, අපගේ මිසියස් දේව වචනයට විරුද්ධව යන බව එදා යුදෙව් නායකයෝ කියනවා, චෝදනා කරනවා. මේ මිසියස්තුමා අපේ ගැලවුම් කාර්යයන් ඇයි මේ නීති කඩන්නේ කියලා අපිට ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ මේ උන්වහන්සේ කඩන්නේ දේව නීතියද නැත්නම් මනුෂ්‍යයාගේ නීතිද යන්නයි. වැදගත් වෙන්නේ මනුෂ්‍යයාගේ නීතිය හා දේව නීතිය ගැන අපි හොඳින් තේරුම් ගැනීමයි. වැදගත් වෙන්නේ අපි මේ දෙක වෙන්වෙන්ව හඳුනා ගැනීමයි. මේ වෙනස හොඳින් තේරුම් ගත යුතුයිමයි ප්‍රිය ප්‍රේමවන්තයවරුනි. මනුෂ්‍ය නීතිය සමහර විට මෝඩයි, ආත්මාර්ථකාමී, පැත්තක් ගන්නවා, අසාධාරණයි. එක එක්කෙනාට වෙනස් විදියට සලකනවා. කල්පනා කරලා බලන්න. මනුෂ්‍ය නීතිය මෙන්න මේ ලක්ෂණ තිබෙනවා මනුෂ්‍ය නීතිය තුල. හැබැයි දේව නීතිය හැම විටම සාධාරණයි, සත්‍යවාදී, පරාර්ථකාමී. ඒ වගේම සමානාත්මතාවය තුල දේව නීතිය හැම මොහොතකම හැම කෙනෙක්ටම සමානයි. හැම කෙනෙක්ටම එකම නීතිය තියෙන. දසපනත ගත්තොත් දසපනතේ හැම කෙනෙක්ටම තියෙනවා. නැත්තම් මේක පොහොසතාට දුප්පතාට කියලා වෙනසක් නැහැ. ඒ වගේම මේ දේව නීතිය තුල ප්‍රේමය පෙරදරි කරගත්ත ප්‍රතිපදාවක් තමයි තිබෙන්නේ. වැදගත් වන්නේ මේ හැම අවස්ථාවකදීම යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ, කඩන්නේ දෙවියන් වහන්සේ දුන්න නීතීන් වලට මිනිස්සුන් දෙන අර්ථකථනයයි. හොඳට තේරුම් ගන්න. අර්ථකථන
අර්ථකථනයයි. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. සමහරවිට අපිත් සමහර වෙලාවට මේ මිනිසුන් දුන්න අර්ථකථන වලට වැඩි ප්‍රවණතාවයක් දෙන අවස්ථාවල් අපි දකිනවා. අපි අද දවසේ සුභාරංචි කොටසට ආවොත් බලමු 7 වෙනි පරිච්ඡේදයේ 1 2 පදවල මෙන්න මෙහෙම කියනවා. තවද ජෙරුසලමෙන් පරිසවරු ඇතැම් විනයදරයන් හා සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන් අපවිත්‍ර අත්වලින් එනම් වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝය. 5 වෙනි පදයට ආවම ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැයි ඇසූහ. 6ට එනකොට උන්වහන්සේ පිළිතුරු දෙමින් කෛරාටේ කියනි සුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කී දිවස් වැකිය මනවින් ඔබට ගැලපේ. මුවින් මේ සෙනග මට ගරු කරති. සිතින් නම් මගෙන් දුරුව සිටිති මිනිස් ඕවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. අපිත් සමහර වෙලාවට මේ විදියටද මේදී යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි දෙවියන් වහන්සේගේ ධර්මය නැත්නම් දෙවියන් වහන්සේගේ නීතිය අභිභවා ගිය නැත්නම් යටපත් කළ මනුෂ්‍ය සම්ප්‍රදායයි. අපි මනුෂ්‍ය සම්ප්‍රදායන් වල බැඳිලා වෙලිලා අපි ඉන්න වෙලාවල් බොහෝමයි. අපේ සභාවල් වලට ගියාම අපි විවිධ සම්ප්‍රදායන් වල වෙලිලා ගැටිලා බදාගෙන එල්ලිලා ඉන්නවා. නමුත් යේසුස් වහන්සේ කඩන්නේ අද දවසේදී මිනිස්සුන්ට පීඩා කරන්නට මේ සාමාන්‍ය මිනිස්සුව පාගා දමන්නට යටපත් කරන්නට එවකට හිටිය ආගමික නායකයන් යොදාගත්ත සම්ප්‍රදායයි. ඉතාමත් වැදගත්. අපේ ජීවිතේ අපි ඒ වගේ දේවල් අනික් කෙනාට පීඩා කරන්න පාවිච්චි කරනවද? කල්පනා කරන්න. අපේ සභාව තුළ අපි සමහර වත්පිළිවෙත් සමහර සම්ප්‍රදායන් තව කෙනෙකුව පාගා දමන්නට තව කෙනෙකුට ඉදිරියට එන්න බැරි වෙන්න අපි ඒවා පාවිච්චි කරනවද? ප්‍රේමවන්ත අයවරුනි සමහර විට සම්ප්‍රදායන් නිසා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ආඥාවන් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්නම් ජේසුවේ සම්ප්‍රදායන් කරනවා. පැහැදිලි. යෙසායා 29:13 කියනවා ස්වාමින් වහන්සේ කතා කොට මේ සෙනග තමුන්ගේ මුඛයෙන් ලං වී තමුන්ගේ තොල් වලින් මට ගෞරව කරන නමුත් ඔවුන්ගේ සිත් මගෙන් දුරස්වයි. කියනවා මේගොල්ලන් මගේ මං වෙනුවෙන් ලොකු දේවල් කියනවා නමුත් මේ අයගේ සිත් මගෙන් ඈත් වෙලා තිබෙන්නේ. ප්‍රේමවන්ත අයවරුනි අපි කොතරම් හාලෙලූයා praise the Lord කියලා කිව්වත් ප්‍රශංසා වේවා මහිමේ වේවා මගේ දෙවිදුනි ඔබ වහන්සේ මගේ ගැලුම්කාරයන්න් මගේ මිදුම්කාරයන්න් කියලා අපි කොයි වෙලේත් යාඥා කරත් ඒ වචන පමණක් වුණොත් වැඩක් වෙන්නේ නැහැ. නැවත වාරයක් අපි යමු අද දවසේ සුභාරංචි කොටසේ 7 වෙනි පරිච්ඡේදයේ 14-15 පදවලට උන්වහන්සේ යලිත් සමූහයා වෙතට තමන් වෙතට කැඳවා ඔබ හැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුලට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුලින් නික්මෙන දෙයින් ඔහු කෙලසනු ඇත. කෙලසනු ලබයි. 7 වෙනි පරිච්ඡේදයේ 21-23 පදයේ මෙන්න මෙහෙම කියනවා. ඇතුළතින් එනම් ඔන්න දැන් මිනිසාගේ පිටින් එන එක නෙමෙයි. උන්වහන්සේ කියන ඔන්න ඇතුළෙන් එන දේ. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා. හොඳට මතක තියාගන්න හොඳට බලන්න ඔබ තුල මා තුල මේ දේවල් තියෙනවද? මෙන්න මේ දේවල් මතක් කරගන්න. මෙන්න මේ දේවල් අපේ ඇතුළතින් එන්නේ පිටින් එන දේවල් නෙමෙයි මේවා. අපගේම හදවත තුලින් එන දේවල්. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා, කාමරාග, සොරකම්, මිනිමැරීම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතක් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය,
අහංකාරය සහ මෝහය නික්මෙයි. මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලසනු ලැබෙයි. ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි, තාමත් වැදගත්. ජේසු අපිට අද කියා දෙන්නේ පිටතින් ඇවිත් ඔබව මාව කෙලසන්න, අපවිත්‍ර කරන්න කිසිවකට බෑ කියලා උන්වහන්සේ අපිට කියා දෙනවා. අපිව නාස්ති කරන්න, අපිව වියවුල් කරන්න පිටතින් එන කිසිම දෙයකට බෑ. නමුත් අපි කාටවත් කියන්න බෑ අපේ ලේ පිරිසිදුයි, අපේ ජාතිය පිරිසිදුයි, අපේ භාෂාව නිර්වුල් භාෂාවක්. ඒවා කිසිම දෙයක් කියන්නට බෑ. ඒක නිසා අපි හොඳින් ඉන්නවා කියලා කියන්න බෑ. නමුත් අපි කොතරම් පිටින් පිරිසිදු වුණත්, කොතරම් අපේ ජාතිය හොඳ වුණත්, කොතරම් අපේ ලේ හොඳ වුණත්, කොතරම් මගේ නිලය නැත්නම් මගේ අධ්‍යාපනය කොතරම් හොඳින් තිබුණත්, උන්වහන්සේ කියනවා ඔබගේ ඇතුලෙන් එන දේ තුල තමයි ඔබගේ ජීවිතයේ පදනම තිබෙන්නේ කියලා. හොඳ උදාහරණයක් තමයි මේකට ෆාදර් ඇලොයි කියලා අපේ ගුරුවරයෙක් ඉන්නවා, ගුරු පියතුමෙක් ඉන්නවා. උන්වහන්සේ කියන අපිට ඇතුලේ අපි කොච්චර හොඳ දේ කෑවත් අපි අවසානයේට අපි අසුචි තමයි පිට කරන්නේ. ඔබට hina යන්න පුළුවන්. අපි කොච්චර හොඳ දේ කෑවත්, අපි හොඳ මේ කියන්නේ හිල්ටන් එකෙන් කෑවත්, අපි මේ මොකද්ද සැන්ඩ්‍රිලාගෙන් කෑවත්, අපි තෝසේ කඩේ ඔය මේ රුපියල් 50-60 තියෙන තෝසයක් කෑවත්, 1500 තියෙන තෝසයක් කෑවත්, අපි අන්තිමට පිට කරන්නේ අසුචි. නපුරු චේතනා එනකොට ඒවා අසුචි කියලා උන්වහන්සේ අපිට කියලා දුන්නා. කාම රාගය අපේ ජීවිතේ අසුචි. සොරකම් කරනකොට, මිනී මරනකොට, සල්ලාලකම් කරනකොට, තණ්හාව ජීවිතේ වර්ධනය වෙනකොට, දුෂ්ටකම, වංචාව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය, මෝහය, උදහස් වීම, වචන, වැරදි වචන පාවිච්චි කරනකොට මේවා අපේ ජීවිතේ අසුචි වෙනවා. අපගේ ජීවිතේ අසුචි වෙනවා. ප්‍රේමවන්ත අයවරුනි, මේ දේවල්, මේ නපුරු දේවල් අපගේ අතුලාන්තයෙන් එළියට එනකොට ඒවා අපගේ ජීවිතේ අසුචි කියලා ෆාදර් ඇලොයි අපිට කියලා දුන්නා. කල්පනා කරලා බලන්න. වචනය තුල කියන්නේත් ඒකයි. අසුචි කියන දේ කොච්චර හොඳ දෙයක් කෑවත් ඒක ගඳයි. ඒක පාවිච්චි කරන්න බෑ. ඒක අපි ළඟ තියාගන්න කැමති දෙයක් නෙවෙයි. වගේම ස්වාමීන් වහන්සේ අද වචනය තුල කියන්නේ අපගේ ගති පැවතුම්, ඔබගේ මගේ ගති පැවතුම් ජීවිතවල තිබෙන මේ ඍණාත්මක ගුණධර්ම, ඒ කියන්නේ සොරකම්, පරාගය, නපුරු චේතනා, මිනිමැරීම්, සල්ලාලකම්, තණ්හාව, දුෂ්ටකම, වංචාව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය, මෝහය, මේ වගේ දේවල්, උදහස් වීම, මේ වගේ දේවල් අපේ ජීවිතේ තිබෙනවා නම් ඒවා අපේ ජීවිතයෙන් එළියට එන අතුලාන්තයෙන්, අපේ හදවත තුලින් එළියට එන්නා වූ ගඳ ගහන අසුචි මෙන් වගේ කියලා අපිට ස්වාමීන් වහන්සේ අද දවසේදී කියනවා. එනිසා ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි, අපි වචනය අහනවා වුණත් පිළිපදින්නේ නැත්තම්, වචනය අහ අපි ආමෙන් කිය සුදෝ සක්‍රමෙන්තුව ලබ අනේ ජේසු ඔබ වහන්සේ මගේ ජීවිතයට ආවා කියලා කිය අපි එළියට ගිහිල්ලා අපේ ජීවිතේ මේ තියෙන දේවල් වැරදි දේවල් අපේ ජීවිතෙන් සිද්ධ වෙනවා නම් ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි, අපේ ජීවිතය ගඳ ගහන ජීවිතයක් බවට පත් වෙනවා. අපේ ජීවිත ගඳ ගහන ජීවිත බවට පත් වෙනවා. ජේසු ප්‍රතික්ෂේප කරන්නේ අපේ ජීවිතවල තිබෙන ඒ වැරදි දේවල් මිසක්, ඒ වැරදි දේවල් වලට උන්වහන්සේ දෙන අවස්ථාව අපි පාවිච්චි කරන්න අවශ්‍යයි අපේ ජීවිත හරිගස්ස ගන්න. ඒකයි උන්වහන්සේ කියන්නේ එළියෙන් කිසිම දෙයක් අපි නරක කරන්න බෑ. නමුත් අපි ඇතුලෙන් එන දේවල් වලින් තමයි අපි නරක වෙන්නේ. ඒක නිසා ඒ තීරණය ගන්න තියෙන්නේ ඔබටත් මටත්. ඒ නිසා දවසේදී අපි උත්සාහ කරමු ඒ තීරණය ගන්න.
ඒ තීරණය ගනිමින් අපේ ජීවිතව ලස්සන සුවඳ ගහන මල් කලඹක් කරගන්නට අපි උත්සාහ කරගනිමු. අපි නිශ්චල වෙමු. නිශ්චල වෙමින් අපි ස්වාමීන් වහන්සේට මේ උන්වහන්සේ කිව්වා වූ ඒ පණිවිඩය තුල අපි උත්සාහ කරමු අපේ ජීවිත නැවත වාරයක් අපේ ජීවිතවලට අලුත් අර්ථයක් මේ දවසේ දමා ගන්නට. දෙනෙත් පියාගෙන අපි නිශ්චලව සිටිමු. දෙවි සමිඳුනි වහන්සේට ස්තුතියි. අපේ ජීවිත ඔබ වහන්සේ තුල සුවඳ හමන මලක් කරගන්නට මගේ ජීවිතය ඔබ වහන්සේ තුල සුවඳ හමන මලක් කරගන්නට හැකියාව තිබෙන බව ඔබ වහන්සේ මේ මොහොතේ කියනවා වගේම ඔබ වහන්සේ මේ මොහොතේ තව විදියකින් කියනවා මගේ ජීවිතය ගඳ ගහන අසුචි ගොඩක් කරගන්නත් පුළුවන් කියලා. මගේ තියෙන ගතිගුණ වලින් මගේ ජීවිතය ගඳ ගහන අසුචි බවට පත් කරගන්නත් පුළුවන් කියලා ඔබ වහන්සේ අපිට කියා දෙනවා. ඒ නිසා සමිඳුනි මේ වෙලාවේදී ඔබ වහන්සේ අපිට උදව් කරන්න. ඔබ වහන්සේ අපිට කරුණාව දෙන්න. ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න. ඒ අපේ ජීවිතේ එතිබෙන්න වූ ගඳ ගහන අසුචි අයින් කරගන්න. අපේ හදවත තුළින් ඒ අසුචි අයිමින් ඔබේ සුවඳ දෙන පුෂ්පයක් වෙන්නට මට සහ මගේ සහෝදර සහෝදරයන්ට හැකියාව ලබා දෙන්න. අපිට වහන්සේ ස්තුතියි. වහන්සේට ප්‍රශංසා වේවා. වහන්සේට මහිමේ වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමින් ආමෙන්. අපි මේ වෙලාවේදී මදහත් යාඥා කාලයකට යොමු වෙන්නට යනවා. මේ වෙලාවේදී මදහත් යාඥාව කරන කෙනා යාඥාව කරන විටදී අපි සියලු දෙනාම ඒ කෙනා සමග හදවතින් යාඥාවෙන් ඉදිරිපත් වෙමු. අපි ආඥා කරමු. ඔබගේ පිළිතුර සමිඳුනි කරුණා කළ මැනව. සමිඳුනි කරුණා කළ මැනව. මුළු විශ්වය මවා පාලනය කරන්නා වූ ස්වර්ගීය පියාණෙනි, ඔබ වහන්සේ මවා ඇති සෑම දෙයක් ගැනත් ඔබ අපට දක්වන්නා වූ ඉමහත් ප්‍රේමය නිසාත් අපි ඔබ වහන්සේට තුති පුදමු. එමෙන්ම ඔබ වහන්සේගේ දරුවන් ලෙස අප කෙරෙහි ඇත්තා වූ ඒ බලාපොරොත්තුව හා විශ්වාසය උදෙසාත් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු. දේව දරුවන් ලෙස ඔබ වහන්සේ අපට බාර දී ඇති වගකීම් මතකයේ රඳවා ගනිමින් සෑම මොහොතකම ඔබ වහන්සේගේ මඟ පෙන්වීම හා උපකාරය අනුව නිසි ලෙස ඒ සෑම දෙයක්ම ඉටු කිරීමට වරම් දෙන මෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. ස්වාමිනී, අප සභාව මෙන්ම අනිකුත් සහෝදර සභාවන්ද ඔබ වහන්සේගේ හස්තයට බාර කරන අතර ස්වාමිනියෙහි කැපවී සේවය කරන්නා වූ අපගේ රදගුරුතුමන්ලා, අගරදගුරුතුමන්, පූජකවරුන් හා පූජකවරියන්, ගිහි සේවකයන් මෙන්ම සභාවල නායකයන්ද ඔබ වහන්සේගේ හස්තයට බාර කරන අතර ඔවුන් කරන්නා වූ ඒ මහඟු සේවය ඔබගේ ශුද්ධාත්මයන්න් දීමෙන් ඉටු කරන්නට ඔබගේ අනුග්‍රහයෙන් ශක්තිමත් වී ඔබ වහන්සේගේ ගෞරවය උදෙසා සේවය කරන්නට වර දෙන මෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. සියලු ජාතීන්ගේ පියාණන් වහන්ස,
අප රට උදෙසා දයාවෙන් බැලුව මැනව අප රටත් ඒ ජනතාවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් උදෙසාත් අපි මේ මොහොතේ කන්න ලව් කරමු. අප රට පාලනය කරන්නා වූ නායකයන් උදෙසාද ආණ්ඩු ක්‍රමය උදෙසාද අපගේ ත්‍රවිධ හමුදාවන් පොලිසිය උදෙසාත් මහඟු සේවයක් ඉටු කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය අංශවල නියැලී සිටින අය උදෙසාත් කන්න ලව් කරන අතර ඔවුන් කරන්නා වූ සියල්ලෙහිද ගන්නා වූ සියලුම තීන්දුව තීරණවලදී දෙවියන් වහන්සේ වැඩ සිටිමින් නිවැරදි සත්‍ය දේ කරන්නටත් ඒවායේ පාලක හා මඟ පෙන්නුම් කාර්යානන් වන ලෙස අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව සියලු බල ඇති පිය වූ දෙවියන් වහන්ස මෙම කාලය තුල ඔබ වහන්සේගේ ජනයාගේ සිත බිඳෙන්නට නෑර මේ විපත්ති වලින් අප සියලු දෙනා මුදාගත මැනව විශේෂයෙන් ගෝලීය වසංගතයක් වන මෙම කොරෝනා උවදුරෙන් අප රට වගේම ලෝකයේ අනිකුත් රටවල්ද ඒට ගොදුරු වී සිටින ජනතාවද මුදාගත මැනව කොවිඩ් උවදුරට ගොදුරු වී සිටින සියලු දෙනාම සුවපත් කළ මැනව එමෙන්ම මෙම වසංගතය වගේම මෙම වසංගතය නිසා පීඩා විඳින්නන්ටත් අසරණ වී සිටින සියලුම දෙනාටත් මෙම උදුර නිසා ජීවිත අහිමි වූ අයගේ පවුල්වල අයටත් පිහිට වෙමින් ඔවුන්ව සනසන මෙන්ද අනතුරේ සිටින සියල්ලන්ව මුදවන මෙන්ද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව අපගේ පිය වූ දෙවි පියාණෙනි අධ්‍යාපනය සඳහා යෙදී සිටින සියලුම දරුවන්ව ඔබ වහන්සේට ඔසවන අතර ඔවුන්ව යහපත් සෞඛ්‍ය හා ප්‍රීතියේ ආශිර්වාද ලබන පිණිසත් අපගේ පාසල්වල විදුහල්වල විශ්වවිද්‍යාලවල සේවය කරන්නා වූ ගුරුවරු ගුරුවරියන් විදුහල්පතිවරුන් කතිකාචාර්යවරුන් හා අනිකුත් සියලුම සේවක සේවිකාවන් උදෙසාත් ඒ වගේම විශේෂයෙන්ම මෙම කාලය තුල ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හදාරන සියලුම දරු දැරියන්ද ඒ තුලින් ඔවුන් මුහුණ දෙන්නා වූ ගැටලු හා ඒ පීඩාකාරී තත්ත්වය තුලින් ඔවුන් මුදවා ගන්නා මෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව දෙවි පියාණෙනි ඒ වගේම අද දින අසනීපෙන් හා නොයෙකුත් දුක් පීඩා වලින් පෙළෙන්නා වූ සෑම දෙනා ළඟම සිටිය මැනව ඔබ වහන්සේ ඔවුන් ළඟ වැඩ සිටීම හේතු කොටගෙන ඔවුන්ගේ දුක සැනසෙල්ලටත් ඔබ වහන්සේගේ සුවයේ බලය අත්දකින්නටත් ඔවුන්ට වරම් දෙන මෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව ක්‍රිස්තුස් වහන්සේ හා සියලු ශුද්ධවතුන් සමග සම්පූර්ණ සහභාගීකමට පත් වූවන් විශේෂයෙන් ජේම්ස් නම් අපගේ ප්‍රථම රදගුරුතුමන් හා අප සම්පූර්ණත්වයට හා නොනිමෙන ප්‍රීතියට ඇතුළත් වනු සඳහාත් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව අපි තවදුරටත් යාඥාවෙන් යුක්තව සිටිමු. අපි මේ වෙලාවේදී විශේෂයෙන් අපගේ යාඥාවන් ඉල්ලන්නා වූ මොහාන් සහෝදරයව ඔහුගේ පවුලේ අයව අපි ස්වාමීන් වහන්සේගේ හස්තයට බහාර කරමු. ඒ වගේම හෙමේෂ් සහ ඔහුගේ පවුලේ අය මන් දන්න මිතුරෙක් ඔහුටත් කොවිඩ් රෝගය වැළඳලා තිබෙන්නේ. ඒ වගේම ශිහාන් හංසිකා කෙවින් අම්මා තාත්තා මේ සිළු දෙනාම ඒ පවුලේ සිළු දෙනාමත් අපි ස්වාමීන් වහන්සේගේ හස්තයට බාර කරමු. අපි මේ අයව විශේෂයෙන් ස්වාමීන් වහන්සේගේ හස්තයට ආශිර්වාදමත් හස්තයට බාර කරමු. උන්වහන්සේගේ සුවය මේ හැම කෙනෙකුටම ලබා දෙන්න කියලා කියමු. ඒ වගේම මේ රෝගය වැළඳුනත් ඒ රෝගෙන් ඉක්මනින්ම එළියට එන්නට පුළුවන් ශක්තිය ප්‍රතිශක්තිකරණයක් ඔවුන් පිට තබන්න කියලා අපි ඉල්ලා සිටිමු. ඒ වගේම මේ වෙලාවේදී
අපගේ සභාවල විවිධ පූජකවරුන්ට කොවිඩ් රෝගය වැළඳිලා තිබෙනවා. ඒ වගේම සභාවල සභිකයන්ට කොවිඩ් රෝගය වැළඳිලා තිබෙනවා. ඒ වගේම දේවධර්ම ශාස්ත්‍රාලයට එන මාසේ යන්නට ඉන්නා වූ සහෝදරයෝ කීප දෙනෙකුටත් මේ කොවිඩ් රෝගය වැළඳිලා තිබෙනවා. ඒ හැම සහෝදරෙක්ටම ඒ සැප්තැම්බර් මාසේ ඒ දේවධර්ම ශාස්ත්‍රාලයට යන්නට ශක්තිය සහ ධෛර්යය මඟ පෙන්වීම සහ පසුබට නොවී ඒ දේවධර්ම ශාස්ත්‍රාලයේ අධ්‍යාපන කටයුතු පටන් ගන්නට හැකියාව ලබා දෙන්න කියලා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරන්නට අවශ්‍යයි. ඒ වගේම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු මේ ලෝකයෙන් මේ රටෙන් මේ කොවිඩ් වසංගතය මුළු මනින්ම ඉවත් කරලා දෙන්න කියලා උන්වහන්සේගේ සහනය උන්වහන්සේගේ සුවය අප පිට තබන්න කියලා අපි ඉල්ලා සිටිමු. සමිඳුනි අපගේ යාඥා වැසුව මැනව අපගේ හඬ ගැසීම් ඔබ වහන්සේ වෙත පැමිණේවා. මේ වෙලාවේදී අපි නිශ්චලව සිටිමින් අපි ස්වාමීන් වහන්සේට අපගේ සියලුම නිහඬ ඉල්ලීම් වලින් යාඥා කරමු. මේ නිහඬ කාලය තුල ස්වාමීන් වහන්සේට කියන්න දෙවියන් වහන්සේට පමණක් අපේ පියාණන් වහන්සේට පමණක්ම කියන්නට හැකි අපගේ හදවත්වල තිබෙනා වූ සෑම රහසක්ම සෑම අවශ්‍යතාවයක්ම සෑම අසනීපයක්ම සමිඳුනි අපගේ යාඥා වැසුව මැනව අපගේ හඬ ගැසීම් ඔබ වහන්සේ වෙත පැමිණේවා. පියාණනි ඔබ වහන්සේගේ රාජ්‍ය ඊමේ කාලයේ ඉක්මන් කළ මැනව සුදානන් වහන්සේගේ සදාකාලික සමයකම එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද වහන්සේගේ සියලු දාස දාසීන්ද අපේ එකම මැදහත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමෙන් යුක්තව නැවත ඊමේදී එතුමානන් දකින්න පිණිස අපට වරදුන මැනව. ආමේන්. යේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේගේ සාමය ප්‍රකාශ කරන්නට සූදානම් වෙමු. එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධත්වයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම් නුඹේ පඬුර පූජාසන ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමග වී පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න. ප්‍රේමවන්ත අයවරුනි, දෙවියන් වහන්සේට දෙන්නට තිබෙනා වූ උන්වහන්සේ ඔබගේ දායකත්වය ඔබ පඬුරක් ලෙස එකතු කරමින් ස්වාමීන් වහන්සේ වෙතට එය ගේන්න පුළුවන් හැම මොහොතකදීම අත්ගෙන එන්නට කියලා ඉල්ලා සිටිමින් මේ වෙලාවේදී අපි සාමයට සූදානම් වෙමු. ප්‍රේමවන්තනි, අපි කෙනෙකුට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් සාමය ඔබ සමග වේවා. ඔබටද සාමය වේවා. අපි මේ ගීතිකාව සමග උන්වහන්සේට ප්‍රශංසා කරමු. මට ඇසුණු ගීතය දවිත් ගැයූ ගීතය විනාවය ඔබ හට හදවතේ ඔහු ගැයූ ආත්මයෙන් ඔබ ප්‍රීතිමත් වෙයි නිතින් මමද අවගයමි හාලෙලූයා හාලෙලූයා ප්‍රේමණිය ඔබ නමාලංකාරය ඔබම වේ සදාතනික ප්‍රේමය පොළොතලෙත් අහස් කැපත් එහි ඇති සියල්ලම මැවුම් කරුට හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා
බර සියල්ලම ඔබේ දයා ගුණෙන් මට කමා කළා මා නිසා මැරෙන්නට තරම් මෙමා වටිනේද මගේ පියාණෙනි සියන ප්‍රථමව සියල්ලට ගැලවීම දෙනු මැන ඔබ නැවත එන දින ඔබ සමග යන්නට හැම කල්හි බලයින් දෙවියන් වහන්සේ බවහන්සේගේ නාමයට ගෞරව වේවා බවහන්සේට ප්‍රශංසා වේවා ආමේන් අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ අපිට ඉගැන්වූ යාඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේහිද ඉටු වේවා අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව මන්ද රාජ්‍යද බලයද මහිමයද සදහටම වහන්සේගේය ආමෙන් මේ වෙලාවේදී අපි නිශ්චල වෙමු නිශ්චල වෙමින් අපි උත්සාහ කරමු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලන්න මේ වෙලාවේදී නිශ්චලව උන්වහන්සේගේ ආශිර්වාදය ඉල්ලන්න එපිස 2:14 මෙන්න මෙහෙම කියනවා මක්නිසාද වෙන් කිරීමේ මැද බිත්තිය බිඳ දමා ඒ සතුරුකම නැමැති නියෝගවල අන්තර්ගත වූ ආඥාවල ව්‍යවස්ථාව Tamanගේ මාංශයෙන් නැතිකොට දෙගොල්ල එක්කල උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක උන්වහන්සේ අපගේ සමාදානයයි උන්වහන්සේගේ කරුණාව අපි ඉල්ලමු මේ වෙලාවේදී උන්වහන්සේ අපට සමාව දෙනවා උන්වහන්සේ අපට සාමය දෙනවා සමාදානය දෙනවා නිසා මේ වෙලාවේදී ඒ සමාදානය උන්වහන්සේගෙන් ඉල්ලමු සියලු නැනනුවන ඉක්මවන දෙවියන් වහන්සේගේ සාමයද දෙවියන් වහන්සේ හා එතුමන් පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත සතන්හි තබා ගනු ලැබේවා සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා ආමෙන් පොඩි දැන්වීමක් තිබෙනවා අද දවසේදී අපිට ගිය අපි කල් දැමුවා වූ මහසභා රැස්වීම අද දවසේදී ඒ ගිනුම් වාර්තාව ඉදිරිපත් කරන්න තිබුණා නමුත් මේ කොවිඩ් ව්‍යසනය නිසා අපිට ඒ ඔඩිටර්ව හම්බ වෙන්නට බැරි වුණා ඒ ඔඩිටර්ට යම් බාධා තිබෙනවා ඒ අපිට දෙන්න ඒ නිසා අපි ලබන ඉරුදින ඒ වාර්තාව දෙන්නට අපි මේ මීටිම ලබන ඉරුදින වෙනකන් කල් දමනවා අපි උපරිම උත්සාහ කරනවා ඉරුදිනින් ඒ වැඩේ ඉවර කරන්න නැත්නම් අපිට තවත් විශේෂ මහසභා රැස්වීමකට යන්නට වෙනවා ඒ නිසා මේ වෙලාවේදී මම වෝඩන් මහතුරුන්ගෙන් සහ අපගේ ට්‍රෙෂරර් මහත්තයාගෙන් ඉල්ලුම් කරනවා ඒ ඉක්මනින්ම අපිට අපි මේ ලබාගෙන ඒදේ ලබන ඉරුදින ඒ වැඩේ කරන්නට අවශ්‍යයි මොකද අපිට මේක කරන්නට තවත් එක දෙයක් උනේ
මොහන්ට මම මේ බාර දීලා තිබෙන නමුත් ඔහුට කොවිඩ් වැළඳීමත් එක්ක අපිට මේ ප්‍රශ්නේ තවත් දුරදිග යන වැඩක් වුණා. ඒක නිසා අපි මේ වෙලාවේදී ඒ මහසභා රැස්වීම අපිට අවසන් කරනවා ලබන ඉරුදින එය ඉවර කරන්න අපිට ගිණුම් වාර්තාව අවශ්‍ය වෙනවා. ඒ දේ අපි ඉක්මනින්ම හැරල් මහතාගෙන් ලබාගෙන ඉදිරිපත් කරමු කියලා මම යෝජනා කරනවා සහ අපි ඒක කරන්නට ඔබ සියලු දෙනාට මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. ඊට අමතරව ඔබගේ සහෝදර සහෝදරියන් ගැන යාඥා කරන්න, අපේ විවිධ අසනීපවල ඉන්නා අය ගැන යාඥා කරන්න, අපේ සභාවේ මොහන් සහෝදරයා දැන් ස්පිරිතාලගත වෙලා ඉන්නේ. ඔහු ගැන යාඥා කරන්න, ඔහුගේ පවුලයා ගැන යාඥා කරන්න. ඒ වගේම ශියාන් සහ පවුලයාත් ඔවුන් ගෙදර නිරෝධානය වෙනවා. ශියාන්ට ඊයේ පොඩක් අසනීප ගතිය වැඩි වෙලා තිබුණා කැස්සත් එක්ක. ඒ වගේම අම්මා තාත්තට ඒ කැස්ස සහ කෑමට ප්‍රියක් නැතිකමක් තිබෙනවා. ඒ වගේම හංසිකා කෙවින්ව බලා ගන්නවා. කෙවින්ට රෝගය දෙන්නේ නැතුව උපරිමයෙන් අය ප්‍රේසම් වෙමින් මේ දේ කරනවා. ඉතින් ඒක නිසා අපි අය ගැන යාඥා කරන්න ඕනේ. අපි පවුලක් හැටියට, අපේ සහෝදර සහෝදරයන් හැටියට අය ගැන යාඥා කරන්න ඕනේ. ඒ වගේම මගේ තව මිත්‍රයෙක් එමේෂ් කියලා ඉන්නවා. එයා ගැනත් යාඥා කරන්න. ඔහුත් ඉතාමත් අමාරුවෙන් මේ කොවිඩ් රෝගයෙන් පෙළුණු කෙනෙක්. ඒ නිසා එයා ගැනත් යාඥා කරන්න. ඒ වගේම පල්ලි කීපයකම ෆාදර්ස්ට මේ හැදිලා තිබුණා. සමහරු සනීප වෙලා තිබෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම සභාවල් කීපයකම මීසම් කීපයකම ජනතාවට බොහෝ දෙනෙකුට පවුල් ගොඩකට මේ කොවිඩ් රෝගය වැළඳිලා තිබෙනවා. ඒ අය ගැනත් අපි යාඥා කරමු. ඒ වගේම අපේ සභාවේ ඉන්නා වැඩිහිටියන් ගැන යාඥා කරන්න. ඒ අයට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය, කරුණා විශේෂයෙන් මේ වගේ කාලයක එයාට ස්වාමීන් වහන්සේගේ සුවය දානය කරන්න කියලා ඉල්ලා සිටිමු. අපි මේ වෙලාවේදී සියලු දෙනාම මේ දේව මෙහෙය අවසන් කරන්නට සූදානම් වෙමු. ඔබ සියලු දෙනාටම මේ වෙලාවේදී මම ප්‍රාර්ථනා කරනවා ශාන්ති සිතින් යන්න, සමිඳුන්ට මෙහෙ කරන්න, කිතු සමිඳුන්ගේ නමින්ය. ආමෙන්. අපි සියලු දෙනාම අවසාන ගීතිකාව සඳහා යොමු වෙමු. උන්වහන්සේට කියමු සමිඳුනි අපි ළඟින්ම යන්න, අපි ළඟින්ම ඉන්න, ළඟින් ඉඳමින් අප යන එන හැම මගකම ඉඳමින් අපව මේ වසංගතයෙන් ආරක්ෂා කරමින් තව දවසක් දකින්නට අපිව වාග්යවන්තයන් කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අපේ හැම ප්‍රශ්නයක් තුළදීම අපේ ගෙදර පවුල් ප්‍රශ්න තුළදී, අපගේ රැකියාව කරන තැන ප්‍රශ්න තුළදී, අපේ සමාජමය ප්‍රශ්න තුළදී හැම තැනකදීම ස්වාමීන් වහන්සේට කියන්න අපිත් එක්ක ඉන්න, ඇවිල්ලා අපිට ඒ ප්‍රශ්න ජය ගන්නට ශක්තිය සහ ධෛර්යය දෙන්න කියලා. අපි ගීතිකාවට සමන් දෙමු. ඒ ගීතිකාව සමග සමවැදෙමු. ජේසුනි ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා. ජේසුනි ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා. ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ, ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ, ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ, ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ.
මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ පොළවේ කෙළවරදිත් ඔබ හමුවන්නේ දෙවිඳුනි මා සිත ඔබතුම විමසන්නේ ඔබගෙන් සැඟවුණු සිතුවිලි මට නැත්තේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ මව් කුසේ තනින විටක් ඔබ මා දන්නේ රහසින් වැඩෙන විට මා හඳුනන්නේ ඔබගේ නෙත් මා ගත වෙත යොමු වෙන්නේ බිහි වෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ජේසුනේ ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා ජේසුනේ ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ